හරි. ආයිබෝන්. හරි. පුතාලා අපි මෙහෙයුම් කළමනාකරණයේ නිබන්ධනේ දැන් සෑහෙන කොටස් ප්‍රමාණයක් අපි ඉවර කරලා තියෙන්නේ. එතකොට මේ මෙහෙයුම් කළමනාකරණයේ නිබන්ධනේ අපිට තව ඉවර කරන්න තියෙන්නේ මේ නිෂ්පාදන පාලනය කියන කොටසට අදාළව තොග පාලනය කියන ගුණත්ත පාලනය කියන මාතෘකාව තමයි මට ඉවර කරන්න තියෙන්නේ. ඒ කියන්නේ අපි කරන්න ඕන පිටුවංක පිටුවංක 24 ගුණත්වයේ පාලනය කිරීම කියන මාතෘකාව තමයි අපි සාකච්ඡා කරන මාතෘකාව වෙන්නේ. හරි. හොඳයි. එහෙමනම් ඔයාට මතක ඇති අපි සාකච්ඡා කළා දරුවනේ අපි සාකච්ඡා කළා මේ නිෂ්පාදන කළමනාකරණයේ මේ පාඩමේ නැත්නම් මෙහෙයුම් කළමනාකරණයේ පාඩමේ නිෂ්පාදන පාලනය කියලා මාතෘකාවක් තියෙනවා. නිෂ්පාදන පාලනය. ඒ නිෂ්පාදන පාලනයේ යටතේ අපි සාකච්ඡා කරන්න ඕනේ තොග පාලනය. හරි. අකුරු ටික ලොකුවට ලියමු පේන්නේ. තොග පාලනය ඊට පස්සේ තව පිරිවැය පාලනය ඊට පස්සේ තව තොග පාලනය පිරිවැය පාලනය ක්‍රියාකාරීත්වය පාලනය ඒ වගේම ගුණත්වය පාලනය ඒ වගේම යාන්ත්‍රික පාලනය මෙන්න මේ ප්‍රධාන ශේෂ්ත්‍ර පිළිබඳව අපි මෙහෙයුම් කළමනාකරණයේ පාඩමේදී සාකච්ඡා කළා මේක බොහෝ ශේෂ්ත්‍ර පිළිබඳව. හරි. එකෙන් අපිට දැන් අද සාකච්ඡා කරන්න තියෙන්නේ ගුණත්ව පාලනය කියන මාතෘකාව තමයි අපි සාකච්ඡා කරන්න තියෙන්නේ. ගුණත්වයට අපි ඉංග්‍රීසියෙන් කියන ක්වොලිටි එක කියලා ක්වොලිටිය නේද? මෙහෙමයි මේ ක්වොලිටිය කියන එක තීරණය වෙන්නේ එක එක්කෙනාගේ දෘෂ්ටි කෝණය අනුව. හරි? එක එක්කෙනාගේ දෘෂ්ටි කෝණය අනුව තමයි මේ ක්වොලිටිය කියන එක තීරණය වෙන්නේ. දැන් උදාහරණයක් විදිහට ගත්තාම සමහර අය ගෑන් ළමෙක් එක්ක යාළුවා කියනවා තමන්ගේ යාළුවන්ට කියනවා මචං මං කෙල්ලෙක් එක්ක යාළුනා ඒකේ ක්වොලිටියක් කියලා. හරිද? ඒකේ ක්වොලිටියක් කියලා. එතකොට දැන් ඒක අහන යාළුවෝ කල්පනා කරනවා ක්වොලිටියක් නම් අනිවාර්යෙන් බලන්න ඕනේ ඕක කියලා යාළුවට කියනවා අපිට අඳුරලා දීපන් එක්කන් වරෙන් අරන් මේ කියලා. ඉතින් එක්කන් ආවම අපිට බැලුවාම හිතනවා ඒ ක්වොලිටියක් නෙමෙයි කලටියක් වගේ කියලා. ඒක සමහරවිට යාළුවා ගියාට පස්සේ කට්ටිය කතා වෙනවා මචං අර ක්වොලිටියක් කියලා කිව්වට ඒක එච්චර මේ හරි නෑනේ කිලිවල. එයා ඒ කියන්නේ අපි බලන්නේ බාහිර ස්වරූපය. අපි බලන්නේ එයාගේ තියෙන මේ රූපය, ඇඟකන්දේ ෂේප් එක ඒවා තමයි අපි බලන්නේ. නේ? යාළුවෝ විදියට බලන්නේ ඒවනේ. දැන් එහෙම නෙමෙයි දැන් අරයා ක්වොලිටි කිව්වේ මොනවටද දන්නේ නේ? එයාගේ තියෙන මේ යහපත් ගතිගුණද නේ? එයාගේ තියෙන වෙනත් දේවල්ද අපි දන්නේ මොනවද කියලා. ඉතින් ඒක ඒ ගුණත්වය කියන එක ක්වොලිටි කියන එක මෙන්න මේකයි කියලා හරියටම කියන්න බෑ. ඒකේ අදාළ පුද්ගලයාගේ මේ දෘෂ්ටි කෝණය වෙනස් වෙනවා. දැන් පාරිභෝගිකයට අනුව ගුණත්වය කියලා කියන්නේ මොකද්ද? පාරිභෝගිකයට අනුව ගුණත්වය කියලා කියන්නේ භාණ්ඩයක SLS සහතික මුකුත් තියෙනවා නම් ඒක නෙමෙයි ගුණත්වය කියලා කියන්නේ. භාණ්ඩයක තියෙන SLS ලාංඡන ඒව නෙමෙයි ගුණත්වය කියලා කියන්නේ. හරි ගුණත්වය කියන එකෙන් අදහස් වෙන්නේ පුතේ ගුණත්වය කියන එකෙන් අදහස් වෙන්නේ පාරිභෝගිකය පැත්තෙන් ගත්තාම අපේ අවශ්‍යතා ඉටු කරන්න පුළුවන් අවශ්‍යතා ඉටු කිරීම සඳහා භාණ්ඩයකට තියෙන හැකියාවට අපි කියන ගුණත්වය කියලා. අපේ අවශ්‍යතා ඉටු කරන්න භාණ්ඩයකට තියෙන හැකියාවට අපි කියන ගුණත්වය කියලා. ඔයාලට තේරෙනවද මම කියන්නේ පුතා? අවශ්‍යතා ඉටු කරන්න භාණ්ඩයකට තියෙන හැකියාව තමයි ගුණත්වය කියලා කියන්නේ. හරි? නමුත් නිෂ්පාදකයාගේ පැත්තෙන් ගත්තාම ගුණත්වය කියන එකෙන් අදහස් වෙන්නේ මොකද්ද? කිසියම් ප්‍රමිතියකට අනුකූලව නිෂ්පාදනය කිරීම. ඔන්න ඒතර SLS ISO ඒවා ඇවිල්ලා මේ නිෂ්පාදකයට අනුව ගුණත්වය. දැන් මේ SLS තියෙන භාණ්ඩයකුනුත් අපේ අවශ්‍යතාවය ඉටු නැත්තම්. හරි? නේද? දැන් හොඳ කුලය හොඳයි. ධනය හොඳයි. අධ්‍යාපනය හොඳයි. එහෙම කෙනෙක්ව අසාද මැදලත් අපේ අවශ්‍යතාවය ඉටු කරන්න ඇයට හැකියාවක් තිබුණ නැත්තම් ඒක ක්වොලිටියක් නෙමෙයි. මේවා මේ නිෂ්පාදකයාට අනුව තියෙන මේ ප්‍රමිති පාරිභෝගිකයට එච්චර වැදගත් වෙන්නේ. SLS තියෙන භාණ්ඩකින් අපේ අවශ්‍යතාවය ඉටු වෙන්නේ නැත්නම් ඒ SLS ලාංඡනයෙන් අපිට වැඩක් නෑ.
ඔයාලට තේරෙනවා මම කියන්නේ. ඒතර පාරිභෝගික දෘෂ්ටි කෝණය අනුව නිෂ්පාදකයාගේ දෘෂ්ටි කෝණය අනුව ගුණත්වය කියන එක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් කෙසේ වෙතත් මේ ගුණත්වය කියන නිෂ්පාදකයා උත්සාහ කරනවා භාණ්ඩවල ගුණත්වය කියන එක රැකගන්න. ඒ ගුණත්වය රැකගන්න දරන උත්සාහයට අපි කියනවා දරුනේ තත්ත්ව පාලනය කියලා. මොකක් හරි දැන් අපි ප්‍රමිතියක් තියෙනවා නම් ඒ ප්‍රමිතිය රැකගන්න තියෙන උත්සාහයට තමයි තත්ත්ව පාලනය කියලා කියන්නේ. දැන් ප්‍රමිතිය කියලා කියන්නේ කිසියම් මිනුම් දණ්ඩක්. හරි කිසියම් මොකක් හරි දෙයක් පිළිබඳ මිනුම් දණ්ඩක්. දැන් උදාහරණයක් අහිතන්න ඔබ මේ ක්‍රිකට් කෙනෙක් ඉන්නවා. එයාට ඕනේ එයාගේ ඇවරේජ් එක මේ තියාගන්න එක මැච් එක ඇවරේජ් එක තියාගන්න 45ත් 50ත් අතර. බැටින් ඇවරේජ් එක තියාගන්න 45ත් 50ත් අතර. ඒතර එයා උත්සාහ කරනවා පුතා හැම මැච් එක මේ ඇවරේජ් එක අනිවාර්යයෙන් දැන් ගහන්න පුළුවන් මැච් එක 100ක් 150ක් ගහනවා. මොකද බින්දුවෙන් අවුට් වෙන තියෙන මැචුත් තියෙනවා. ඒතර ඒතකොට එහෙම වුණොත් එimhe ඇවරේජ් එක මෙයාට තියාගන්න බැරි වෙනවා. ඔයාලට තේරෙනවා මම කියන්නේ පුතේ. ඉතින් ඒක නිසා මේ යම්කිසි කෙනෙක් මොනවා හරි ප්‍රමිතියක් හිතාගෙන ඉන්නවා නම් ඒ ප්‍රමිතිය ආරක්ෂා කරන්න යම්කිසි ක්‍රියාමාර්ගයක් ගන්නවා නම් ඒකට අපි කියනවා තත්ත්ව පාලනය කියලා. දැන් දරුවෙක් උත්සාහ කරන හැම විෂයකටම ලකුණු 80 ගානේ ගන්න. ඒක තමයි යාගේ ප්‍රමිතිය. ඉතින් මේක ආරක්ෂා කරන්න යා හොඳම පන්ති වලට යනවා, හොඳට පාඩම් කරනවා, නොතේරෙන දේවල් යාළුවන්ගෙන් අහගන්නවා. හරි ටීචර්ස්ලත් එක ඩිස්කස් කරනවා මොනවද Tamanට කරන්න තියෙන ඉදිරි වැඩපිළිවෙල කියලා පාස් පේපර් කරනවා, ඒවා මාකිස් කින් බලනවා. එහෙම කරන්නේ මේ ප්‍රමිතිය රැකගන්න. ඒතකොට එයා මේ කරන ක්‍රියාමාර්ග ටිකට අපි කියනවා මොකද්ද? තත්ත්වය පාලනය කිරීම කියලා කියනවා. ප්‍රමිතියකින් තත්ත්ව පාලනයකින් තොරව පිළිටවන ප්‍රමිති වැඩක් නේ. හරි? ප්‍රමිතිය රැකගන්න තමයි තත්ත්ව පාලනය කරන්නේ. ඉතින් ඒ කියන්නේ මේ තත්ත්ව පාලනයක් නැතුව ආයතනයකට දුවන්න බෑ. දැන් අපි මෙතෙන්දී අපි සාකච්ඡා කරන්නේ ගුණත්වය කියලා කියන්නේ මොකද්ද? තත්ත්ව පාලනය කියලා කියන්නේ මොකද්ද? ආයතනයක් තමන්ගේ ආයතනයේ තත්ත්වය පාලනය කරන්න, ප්‍රමිතිය ආරක්ෂා කරන්න නැත්නම් තත්ත්වය පාලනය කරන්න අනුගමනය කරන මූලික ක්‍රියාමාර්ග මොනවද කියලා තමයි අපි සාකච්ඡා කරන්නේ. හරි. ඉස්සෙල්ලාම අපි ගුණත්වය සහ තත්ත්වය පිළිබඳව මේ ලියලා දැන් ගුණත්වය කියන පාරිභෝගිකයට අනුව ගුණත්වය භාණ්ඩයක ගුණත්වය කියන එකට ගොඩක් දේවල් ඇතුළත් කරන්න පුළුවන්. භාණ්ඩේ පෙනුම. හරි. ඊට පස්සේ භාණ්ඩේ සමහරවිට කල් පැවැත්ම කියන එක. හරි. ඒ වගේම භාණ්ඩේ මනා ක්‍රියාකාරීත්වය හොඳට වැඩ කරනවාද කියන. ඒ වගේම භාණ්ඩේ අලුත්දඩියා කළ හැකි බව. හරි. ඊට පස්සේ භාණ්ඩයට ලබා දෙන වගකීම. හරි. ඒ වගේම භාණ්ඩයේ තියෙන විවිධ අංගෝපාංග. එක ඕනමන්ට්ස් කියන ඒවා, ඒ කියන්නේ ඔප්ෂන්ස් කියන අංගෝපාංග මේ ඔක්කොම එකතු වුනහම තමයි ඒ භාණ්ඩේ ගුණත්වය කියන සංකල්පය කියන එක හැදෙන්නේ. ඒ ඔබට තේරෙනවා පාරිභෝගිකයාගේ දෘෂ්ටි කෝණයෙන් ගුණත්වය කියන එක මෙන්න මේ වගේ පුළුල් නිසා ගුණාත්මක භාණ්ඩයක් වෙළඳපළට සපයන එක ටිකක් අමාරු වැඩක්. right. හරි එහෙනම් අපි බලමු ටියුට් එක අරගෙන ඒකේ කොටස් ටික කරමු. ආ පෙළන්න පිටු අංක 24 පිටු අංක 24 පෙළන්න. තත්ත්වය පාලනය. හරි. ආයතනයක් නිපදවන භාණ්ඩ ඉහළ ගුණත්වයෙන් යුක්තව සැපයීම අරමුණු කරගෙන සම්මත ප්‍රමිතීන්ට අනුව භාණ්ඩ හොඳ තත්ත්වයේ පවතීද යන්න තහවුරු කර ගැනීම සඳහා අනුගමනය කරන ක්‍රියාවලිය තත්ත්ව පාලනය. ඉරිගා ගන්න සම්මත ප්‍රමිතීන්ට අනුව භාණ්ඩ හොඳ තත්ත්වයේ පවතීද යන්න තහවුරු කර ගැනීම සඳහා අනුගමනය කරන ක්‍රියාවලිය. සම්මත ප්‍රමිතීන්ට අනුව භාණ්ඩ හොඳ තත්ත්වයේ පවතී දැන තහවුරු කර ගැනීම සඳහා අනුගමනය කරන ක්‍රියාවලිය. right. හරි ඊට පස්සේ තත්ත්ව පාලනයේ වැදගත්කම කියන එකට යමු. එහෙම ලියන්න. තත්ත්ව පාලනයේ වැදගත්කම. ගුණත්වය අඛණ්ඩව ආරක්ෂා කරගත හැකි වීම. ගුණත්වය අඛණ්ඩව ආරක්ෂා කරගත හැකි වීම. අඛණ්ඩව ආරක්ෂා කරගත හැකි වීම. ඒ වගේම සම්පත් නාස්සිය අවම කරගත හැක. සම්පත් නාස්සිය අවම කරගත හැක.
right ඊට පස්සේ ආයතනයේ සමස්ත පිරිවැය අඩුවීමෙන් ඊළඟ එක ආයතනයේ සමස්ත පිරිවැය අඩුවීමෙන් සමස්ත පිරිවැය අඩුවීමෙන් ලාභය වැඩි කරගත හැකි වීම ලාභය වැඩි කරගත හැකි වීම right ඊළඟ එක තරගයට සාර්ථකව මුණ දීමේදී වැදගත් වීම තරගයට සාර්ථකව මුණ දීමේදී වැදගත් වීම වැදගත් වීම ඊළඟ එක නීතිමය අවශ්‍යතා සපුරාලීමට වැදගත් වීම. දැන් ඔය සමහර ප්‍රමිතීන් ප්‍රමිති ආයතන අනිවාර්ය කරලා තියෙනවා. නීතිමය අවශ්‍යතා සපුරාලීමට වැදගත් වීම. නීතිමය අවශ්‍යතා සපුරාලීමට වැදගත් වීම. කියපන් මම කියන ආශය පාසේ ගෙනිබට කෝල් එකක් ගන්න. හරි මම ගන්න කෝල් එකක්. හරි ඒකේ කිරිපස්ස දෙකක් තියෙනවා කිරිපස්ස දෙක කරන්න. right හරි එමනම් ඊටපස්වල බලන්න තත්ත්ව පාලනය සම්බන්ධ සත්‍ය නොවන ප්‍රකාශය කුමක්ද කියලා අහනවා. සත්‍ය නොවන ප්‍රකාශය තමයි නිමි භාණ්ඩ පමණක් පරීක්ෂාවට භාජනය කිරීම කියන එක වැරදි. ඒ කියන්නේ තත්ත්ව පාලනයේදී නිමි භාණ්ඩයි අමුද්‍රව්‍යයි නිමි ද්‍රව්‍යයි නොනිමි ද්‍රව්‍යයි කියන තුනම පරීක්ෂා කරන වැරදි. තත්ත්ව පාලනයේ සමස්ත අරමුණ වෙන්නේ මොකද්ද? නිෂ්පාදනයේ ගුණත්වය පවත්වා ගැනීම. right. හරි. එහෙනම් අපි ගුණත්වය කියන එක නිර්වචනය කරමු පුතා මේ විදිහට ගුණත්වය කියන එක මෙහෙම ලියන්න. 24 පිටුව ගුණත්වය. මෙහෙම ලියන්න. පාරිභෝගිකයාට අනුව ගුණත්වය අනුව පාරිභෝගිකයාට අනුව ගුණත්වය අනුව ගුණත්වය අනුව පාරිභෝගික අවශ්‍යතා ඉටු කිරීමට පාරිභෝගික අවශ්‍යතා ඉටු කිරීමට නිෂ්පාදිතයකට ඇති හැකියාවයි
පාරිභෝගික අවශ්‍යතා ඉටු කිරීමට නිෂ්පාදිතයකට ඇති හැකියාවයි. right. ඡේද කරලා ලියන්න. නිෂ්පාදකයාගේ දෘෂ්ටි කෝණයෙන් ගුණත්වයේ අනුව නිෂ්පාදකයාගේ දෘෂ්ටි කෝණයෙන් ගුණත්වයේ අනුව කිසියම් ප්‍රමිතියකට අනුකූල ලෙස නිෂ්පාදනය කිරීමයි. right. හරි එමනම් 25 පිටුවේ අර තව ගුණත්වයේ නිර්වචනය කළ තියෙන විවිධ පාර්ශවත් උතන දාලා තියෙන ඒ වෙච්චර වැදගත්කමක් නැහැ. ක්වෙස්චන් එකට යමු. නිෂ්පාදිතයක ගුණාත්මක භාවය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද කියලා අහනවා. හරි උත්තරයක් ගහන්න බලන්න. නිෂ්පාදිත ගුණාත්මක භාවය මම කිව්වා නිෂ්පාදිත ගුණාත්මක භාවය කියන එකට ඔය සියල්ලම ඇතුළත් වෙනවා. ඊට පස්සේ අපෙන් අහනවා පාරිභෝගික දෘෂ්ටියෙන් ගුණත්වය යනුවෙන් ගුණත්වය කුමක්ද පැහැදිලි කරන්න. මෙහෙම ලියන්න. කිසියම් නිෂ්පාදිතයකට පාරිභෝගික අවශ්‍යතා ඉටු කිරීමට ඇති හැකියාව ගුණත්වයේ ලෙස හැඳින්විය හැක. පාරිභෝගිකයාට අනුව ගුණත්වයේ යන්නට පහත දෑ ඇතුළත් කළ හැක. හරි උඩ කෙටි ප්‍රශ්න තියෙන්නේ අර හොඳ ක්‍රියාකාරීත්වය, ප්‍රමිතියට අනුකූල වීම, විශ්වාසවන්තභාවය, කල්පැවැත්ම අන්නේව ලියන්න පුතේ. මනා ක්‍රියාකාරීත්වය, කල්පැවැත්ම, විශ්වාසවන්තභාවය, ප්‍රමිතියට අනුකූල වීම, අංගෝපාංග එකත් ලියන්න. අංගෝපාංග
හරිද? right ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නය අහනවා ව්‍යාපාර මේක පාස් පේපර් එකක ප්‍රශ්නයක් පුදා ව්‍යාපාරික ලාභදායකත්වය සඳහා තත්ත්ව පාලනයේ විවිධාකාරයෙන් දායක වෙනවා. එසේ දායක වන ආකාර තුනක් නම් කරලා පැහැදිලි කරන්න කියලා කියනවා. තත්ත්ව පාලනය කියන එක ව්‍යාපාරයේ ලාභය වැඩි කරන්න කොහොමද අහනවා දායක වෙන්නේ. හරි? අපි අර දැන් කතා කරේ ලාභ මේ තත්ත්ව පාලනයෙන් ව්‍යාපාරයකට තියෙන වැදගත්කම් වගේ තමයි. ව්‍යාපාරේ ලාභය වැඩි කරන්න තත්ත්ව පාලනය කොහොමද අහනවා දායක වෙන්නේ. දැන් එකක් තමයි පළවෙනි දේ තමයි මේකෙන් ව්‍යාපාරයේ සම්පත්නාස්සිය කියන එක මක් කරනවද? සම්පත්නාස්සිය අඩු කරනවා. එතකොට අනිවාර්යෙන් නිෂ්පාදන පිරිවැය අඩු වෙලා ලාභදායකත්වයේ මක් වෙනවද? භාණ්ඩයක ලැබෙන ලාභදායකත්වය වැඩි වෙනවා. ඒක එක විදියක්. සම්පත්නාස්සිය අඩු වුණොත් නේ දැන් උදාහරණයක් විදිහට දැන් තත්ත්ව පාලනය කොහොමද පුතේ මේ සම්පත්නාස්සිය අඩු වෙන තත්ත්ව පාලනයේදී නිතරම කරන්නේ ප්‍රමිතියක් කියන එක ආරක්ෂා කරන එක. මොකක් හරි ප්‍රමිතියක් ආරක්ෂා කිරීම තමයි එතෙන්දි කරන්නේ. ප්‍රමිතියක් ආරක්ෂා කිරීම. දැන් ඔයා දන්නවනේ අපි තුන් ගෙදරට කවුරු හරි ආවොත් එයාට අපි ටී එකක් හදලා දෙනවා කියලා දන්නකො. හරි එයාට බොන්න ටී එකක් හදලා දෙනවා. මේකට සාමාන්‍ය සම්මත ප්‍රමිතිය තමයි පිටිහැන්දි දෙකක්වත් අපි අඩු ගානේ දානවා. හරි? ගොඩක් ආදරණීය කෙනෙක් ආවොත් අපි පිටිහැන්දි 3ක් විතර දාලා දෙන්න ඕනේ. හරිද? මේ හැන්ද මොකද්ද මේ හැන්ද? ඒ කියන්නේ සාමාන්‍ය කුස්සියේ හැන්දි 3ක් තියෙනවානේ. මොනවාද? තේ හැන්ද තියෙනවා, මේස හැන්ද තියෙනවා, පොල් කඩු හැන්ද තියෙනවා. දැන් මේ ටී එක හදන්නේ මේ පිටි දාන්නේ මොකෙන්ද? තේ හැන්දෙන්ද මේ මේස හැන්දෙන්ද පොල් කඩු හැන්දෙන්ද? පොල් කඩු හැන්දෙන් 3ක් දැම්මොත් මේ කෝප්පේ පිරෙයි. මේස හැන්දෙන් මේ තේ හැන්දෙන් තමයි දෙකක් දාන්නේ. දෙකක් දැම්මහම ඇති. හරි? පිටි හැන්ද දෙකක් සාමාන්‍ය පුරවල දැම්මහම ඇති. එතකොට හැන්දි දෙකක් තමයි අපි සාමාන්‍යයෙන් දාන්නේ. තේරෙනවද? දැන් හැම තිස්සෙම ඒක ඒ ස්ටෑන්ඩඩ් එක එකටම තියාගෙන යනවා. එතකොට සම්පත් නාස්‍ය කියන්නේ දාන සම්පත් ප්‍රමාණය කලින් තීරණය කරලා තියෙනවා. දැන් සිමෙන්ති යනකොට ගල් වැලි වතුර අනුපාතයක් තියෙනවා. ඔයාලට තේරෙනවද? එතකොට එහෙම කරාම සම්පත් නාස්‍ය කියන එක අඩු වෙනවා. තත්ත්වයකට කරනවා කියලා කියන්නේ ඒක. සම්පත් නාස්‍ය අඩු වෙනවා. හරි සම්පත් නාස්‍ය අඩු වෙනවා. අනිත් එක අඩු වෙලා ලාභය වැඩි වෙනවා. අනිත් එක තමයි භාණ්ඩවල ගුණත්වය වැඩි වෙනවනේ. තත්ත්වපාලනින්ද ගුණත්වය වැඩි වෙනවා. ගුණත්වය වැඩි වෙලා ආයතනයේ කීර්තනාමය ඉහළ ගිහිල්ලා භාණ්ඩවල ඉල්ලුම වැඩි වෙලා ලාභය කියන එක මක් වෙනවද? වැඩි වෙනවා. භාණ්ඩේ ඉල්ලුම වැඩි වීමෙන් ලාභය වැඩි වෙනවා. ඊට පස්සේ ඊට අමතරව ඊළඟ එක තමයි අනිත් එක තමයි දැන් තත්ත්ව පාලනයේදී ළමයි සේවකීන්ගේ ඵලදායීතාවය. ඒ කියන්නේ සේවකව වැඩ කරන සේවක ඵලදායීතාවය වැඩි වෙනවා. වැඩි වෙලා ආයතන නිෂ්පාදන ධාරිතාවය මක් වෙනවා. නිෂ්පාදන ධාරිතාවය කියන එක වැඩි වෙනවා. නිෂ්පාදන ධාරිතාවය වැඩි වුණාම එක පිරිවැය අඩු වෙනවා. අපි ඒකට කියනවා ප්‍රමාණාත්මක පිරිමැසුම් කියලා. ආර්ථික විද්‍යාවේදී ඕගොල්ලන් ප්‍රමාණාත්මක පිරිමැසුම් කියන එක උගන්වලා ඇති. නිෂ්පාදන ප්‍රමාණය වැඩි වුණාම එක පිරිවැය කියන එක මක් කරනවද? අඩු වෙනවා. ඒක තමයි ආර්ථික පිරිමැසුමක් කියලා කියන්නේ. නේ දැන් බස් එකක හොරණේ ඉඳලා ඉංගිරියට යන්න බස් එකට රුපියල් 5000ක ඩීසල් යනවා කියලා හිතන්නකෝ. මිනිස්සු 150ක් මේ බස් එකේ අරන් ගියොත් එක මිනිහෙට දරන පිරිවැයයි එක මිනිහෙක් මේ බස් එකේ අරන් ගියොත් ඒ මිනිහට දරන පිරිවැය අතර වෙනසක් තියෙනවනේ. එක මිනිහෙක් අරන් ගියොත් ඒ මිනිහා කොස්ට් එක රුපියල් 5000ක් වෙනවා. හරි? කියන්නේ මේ අඩු ගානේ මිනිහගෙන් එනං හොරණේ ඉඳලා ඉංගිරියට යන රුපියල් 5000ට වඩා වැඩියෙන් ගන්න වෙනවා. හරි? නිකන් එහෙම හිතන්නකෝ එහෙම. 150ක් ගියොත් මේ 5000 බෙදෙන්න ඕනේ කියන්නේ 150න් තමයි මේ 5000 බෙදෙන්න ඕනේ. ඔයාලට තේරෙනවද මං කියන්නේ? ඒතර එක පිරිවැය අඩු වෙනවා. ඒ පිරිවැය අඩු වීම කියලා කියන්නේ ලාභය වැඩි වෙනවා. ඔන්න මාකි ස්කීම් එකේ තියෙන උත්තර ටික පුතා. ඔය තමයි මාකි ස්කීම් එකේ තියෙන උත්තර ටික. හරි? right. හරි. එහෙනම් අපි යමු ඊළඟ කොටසට. ඒක බලන්න ව්‍යාපාරික ලාභදායකත්වය සඳහා තත්ත්ව පාලනයේ විවිධාකාරයෙන් දායක වෙනවා. එසේ දායක වෙන ආකාර තුනක් නම් කරලා පැහැදිලි කරන්න. පළවෙනි එක ලියන්න. සම්පත් නාස්‍ය අඩු වී නිෂ්පාදන පිරිවැය අඩුවීමෙන් ලාභදායකත්වය ඉහළ යයි. නිෂ්පාදන පිරිවැය අඩුවීමෙන් ලාභදායකත්වය ඉහළ යයි.
ඊළඟ ගුණත්වයෙන් යුක්තව නිෂ්පාදනය කිරීම නිසා ගුණත්වයෙන් යුතුව නිෂ්පාදනය කිරීම නිසා ගුණත්වයෙන් යුතුව නිෂ්පාදනය කිරීම නිසා නිෂ්පාදිතවල කීර්තිනාම ඉහළ ගොස් නිෂ්පාදිතවල කීර්තිනාම ඉහළ ගොස් කීර්තිනාම ඉහළ ගොස් ඉල්ලුම වැඩි වී ලාභදායකත්වයේ වැඩි වේ. ඉල්ලුම වැඩි වී ලාභදායකත්වයේ වැඩි වේ. right ඊට පස්සේ ඊළඟ එක සේවක ඵලදායීතාව ඉහළ ගොස් සේවක ඵලදායීතාව ඉහළ ගොස් සේවක ඵලදායීතාව ඉහළ ගොස් සේවක ඵලදායීතාව ඉහළ ගොස් නිෂ්පාදන ධාරිතාවයේ වැඩිවීමෙන් නිෂ්පාදන ධාරිතාවයේ වැඩිවීමෙන් වැඩිවීමෙන් ඒකක පිරිවැය අඩු වී ලාභදායකත්වයේ ඉහළයයි. ඒකක පිරිවැය අඩු වී ලාභදායකත්වයේ ඉහළයයි. හරි. දැන් අපිට හරි. ඒතකොට ඒ කොටස හරි. දැන් අපිට තේරෙනවා මේ ආයතනයේ තත්ත්ව පාලනය කරාම නැත්නම් ගුණත්වය ආරක්ෂා කරාම ඒකේ තියෙන ප්‍රතිලාභ. එකක් ගුණාත්මක භාණ්ඩ සපයන්න පුළුවන්. තරඟයට මුහුණ දෙන්න පුළුවන්. වෙළඳපොලේ රැඳී සිටින්න පුළුවන්. නිෂ්පාදන පිරිවැය අඩු වෙලා ලාභය කියන එක වැඩි වෙනවා. නේ නීතිමය අවශ්‍යතා සම්පූර්ණ කරන්න පුළුවන්. ඉතින් එහෙම වාසි ගොඩක් තියෙන ASCII මේ ගුණාත්මකව නිපදවීමේ අවාසිත් තියෙනවා. දැන් අපි එකපාරට හිතන්න බෑ ගුණාත්මකව නිෂ්පාදනය කිරීමේ අවාසි මොනවද කියලා. භාණ්ඩයක් ගුණාත්මකව නිපදවීම නැත්නම් ගුණත්වයේ රැකගන්න යන උත්සාහයේදී අනිවාර්යෙන් අපිට බාල අමුද්‍රව්‍ය අපතේ දාන්න වෙනවා. දැන් පළතුරු බීම හදනවා නම් තැලිච්ච පොඩි විච්ච මේ දේවල් අපිට අයින් කරන්න වෙනවා. නේ යන්තම් තැල්ලා තිබ්බත් ඒ පළතුර ගුණත්වය ගැන හිතලා අපිට අයින් කරන්න. ඒතර ඉවත දාන ද්‍රව්‍ය ප්‍රමාණය වැඩි. ඒ වගේම නුපුහුණු ශ්‍රමිකයන්ව ඉවත් කරන්න වෙනවා. ඒ වෙනුවට යන්ත්‍ර ආදේශ කරන්න වෙනවා. පර්යේෂණ කටයුතු කරන්න වෙනවා. නේ සමහරලාට ආයතනයක හොඳ තත්ත්වයක් තීදී තත්ත්ව පාලනයෙන් රිංගල යන භාණ්ඩ යනවා වෙළඳපළට. තත්ත්ව පාලනට අහුවෙන්නේ නැති භාණ්ඩ වෙළඳපළට යනවා. ඒ වෙළඳපළට ගියාට පස්සේ ඒවා පරිහරණය කරන මිනිස්සු මුළු ආයතනයකට තමයි බයින්නේ. ඒක හරියට නිකන් පවුලක ඉන්නව දරුවෝ 4 දෙනෙක්. ඒ දරුවෝ 4 දෙනාගේ එක්කෙනෙක් ડોක්ටර් කෙනෙක්, අනිත් එක්කෙනා ඉංජිනේර, අනිත් එක්කෙනා ලෝයර්. එකෙක් ඉන්නව රස්සිය අධිකාරී. හරි ඌ මුළු පවුලම කනවා. එතකොට මිනිස්සු බයින්නේ ඒ රස්සිය අධිකාරයට මේ මුළු පවුලටම බයින්නේ. ඒ තත්ත්ව පාලනයේ රිංගල යන සමහර භාණ්ඩ තියෙන්නේ. තත්ත්ව පාලනයේ රිංගල යන සමහර භාණ්ඩ මුළු ආයතනෙම නැති කරනවා. ඒ තත්ත්ව පාලනයක් තියෙන නිසා තමයි ඒ අවාසිය වෙන්නේ. හරි ඒතර තත්ත්ව පාලනයකුත් තියාගෙන පාරිභෝගිකයට යම් කිසි අක්‍රමිකතාවයක් වුණොත් එතෙන්දී අනිවාර්යෙන් ආයතනයට වෙන කීර්තිනාමයක් වශයෙන් වෙන ඩැමේජ් එක අනිවාර්යෙන් වැඩි. නේ?
ඉතින් දුර්වල ශ්‍රමිකයෝ ඉන්නවා නම් ඒ වෙනුවට අනිවාර්යයෙන්ම පුහුණු අයව පත් කරන්නත් වෙනවා. ඉතින් මේ වගේ තත්ත්ව පාලනය සම්බන්ධ පිරිවැයකුත් තියෙනවා පුතේ. හරි. අපි බලමු එහා පැත්තට යමු. එහෙනම් පිටවංක 26ට යමු. තත්ත්ව පාලන පිරිවැය. බලන්න තත්ත්ව පාලනය සඳහා යම්කිසි පිරිවැයක් දැරිය යුතුයි. එවැනි පිරිවැයන් කීපයක් පහත දැක්වෙනවා. එකක් ඉවත දැමීමට සිදු කරන ද්‍රව්‍ය පිරිවැය. උදාහරණයක් තමයි පරීක්ෂණයට ගන්න භාණ්ඩ. අපතේ යන ශ්‍රමය ඔය කාර්ය මණ්ඩල වැටුප් වගේ දේවල්. දුර්වල ශිල්පීන් වෙනුවට වෙනත් අය යෙදවීමේ පිරිවැය, පරීක්ෂණ පිරිවැය නේ, ගුණත්ව පාලන රිංගා ප්‍රමිතියෙන් අඩු භාණ්ඩ වෙළඳපළට පිවිසීමෙන් ආයතනයේ කීර්තිනාමයට හානි සිද්ධ වෙන්න පුළුවන්. සේවකයෝ නැවත නැවත පුහුණු කරන්න වෙනවා. මේ වගේ තත්ත්ව පාලනයේ පිරිවැයන් තියෙනවා. එන්නේ එකට තර තුනක් දාගන්න පුතේ. තත්ත්ව පාලනයේ පිරිවැයන් වලට තර තුනක් දාගන්න. මාර වැදගත් විභාගෙදී හරි එමනම් අපි දැන් සාකච්ඡා කරමු තත්ත්ව පාලන උපාය මාර්ග. තත්ත්ව පාලන ක්‍රම එමෙත තත්ත්ව පාලනය සඳහා ආයතනයක් පාවිච්චි කරන විවිධ උපාය මාර්ග. තත්ත්ව පාලන උපාය මාර්ග. හරි. හරි. දරුවනේ දැන් ආයතනයක තත්ත්වය කියන එක පාලනය කරන්න ආයතනයක තත්ත්වය පාලනය කරන්න ආයතනයක් විසින් පාවිච්චි කරන්නා වූ විවිධ උපාය මාර්ග තියෙනවා. ආයතනයක් විසින් පාවිච්චි කරන විවිධ උපාය මාර්ග තියෙනවා. එක තමයි ඒගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන් ශූන්‍ය දෝෂ ක්‍රමය. ශූන්‍ය දෝෂ ක්‍රමය. ශූන්‍ය දෝෂ ක්‍රමයේ තියෙන විශේෂත්වය තමයි ඔයාලට පේනවනේ ශූන්‍ය දෝෂ කියලා කියන්නේ කිසිම දෝෂයක් නෑ. දැන් ඇත්තටම ළමයිනේ දැන් යුදෝපකරණයක් අභ්‍යවකාශ යානයක් මිලියන ගාණක් සාමාන්‍ය වියදම් කළා උඩ යවන අභ්‍යවකාශ යානයක දෝෂ තියෙන්න බෑ. එහෙම දෝෂ තිබ්බොත් අනිවාර්යයෙන්ම ඒ මිලියන ගාණක් අපතේ යනවා. ඒ වගේම සර්ජරි එකක් කරනකොට සැත්කමක් කරනකොට මේ අතප්පයක් කැඩිලා ඒක වැරදියට සැත්කම කළා දැන් ඇවිදිනකොට කොර ගහනවා. අතපය උස්ස ගන්න බෑ. හරි? වකුගඩුව මේ සමහර වකුගඩුවේ මොනවා හරි නැත්නම් ඇඟේ තියෙන මොනවා හරි දෙයක් මේ ඔපරේෂන් කරනවා. ඔපරේෂන් කරනකොට ડોක්ටර්ට වැරදිලා ස්නායු දෙකක් විතර කැපිලා යනවා. අත්‍යවශ්‍ය ස්නායු ඒවා. හරි? ඔක්කොම හොඳයි ලෙඩාට සෑහෙන හොඳයි. ලෙඩාගේ මේ කට තියෙන කට ඔහොම උඩ ගිහිල්ලා. ඔහොම උඩ ගිහිල්ලා තියෙනවා. ලෙඩා කතා කරනකොට උඩ ගිහිල්ලා තියෙන. ඒ කැපිලා තියෙන ස්නායු දෙකෙන් තමයි හැදලා. ඒ ස්නායු දෙක හැදුවොත් එහම වෙනවා ගන්නට. කැපිලා තියෙන එක ආය හදන්න බෑ. ඒක නිසා සමහර දේවල් වල ඒ වගේ දෝෂ තියෙන්න බෑ. එතකොට ඒවට අපි කියනවා ශූන්‍ය දෝෂ ක්‍රමය කියලා. තව තියෙනවා දරුවනේ තත්ත්ව ආරක්ෂණය කියලා එකක්. ඒකට කියන්නේ quality assurance කියලා. අමුද්‍රව්‍ය ලබා ගන්න ස්ථානයේ ඉඳලා. හරි? අමුද්‍රව්‍ය ලබා ගැනීමේ ඉඳලා නිමිද්‍රව්‍ය වෙළඳපළට නිකුත් කරන කම්. හරි පාරිභෝගිකයා අතට ගිහිල්ලා එයා පරිහරණය කරන කම්ම ඒ මේ හැම අධියරක්ම හොඳට හොයලා බලලා දෝෂ බලකරනවා නම් ඒකට අපි කියනවා තත්ත්ව ආරක්ෂණයක් කියලා. දැන් දරුවෙක් බඩට ආපු වෙලේ ඉඳන්ම ඒ දරුවා අපි අතට ගන්න කම්ම ඒ අම්මා ගැන සෑහෙන සැලකිලිමත් පරීක්ෂණ කරනවා. හරි බබාගේ මූවමන්ට්ස් වලට බබා එහාට මෙහාට දඟලනවා. ඒවට අපි මේ සංවේදී වෙනවා. ඒ කියන්නේ ඒවා හොඳට බලනවා ඒවා කොහොමද වෙන්නේ කියලා. ඒවා මොන හරි අඩුපාඩුවක් තියෙනවා නම් ටක් ගාලා ගිහ ડોක්ටර් හම්බ වෙනවා. නේ ඒතකොට ඒවට කියනවා තත්ත්ව ආරක්ෂණ කියලා. හොඳට පරිස්සම් වෙනවා, පඩිපෙළ නගින්නේ නේ, ලිස්සන තැන් වල යන්නේ, හයියෙන් දුවන්නේ, දඟලන්නේ, උඩපයින්නේ, එම පරිස්සම් කරගන්නවා. ඒක තමයි තත්ත්ව ආරක්ෂණයක් කියලා කියන්නේ දරුවෝ. ඔයාලට තේරෙනවා මං කියන්නේ. ඒ කියන්නේ අමුද්‍රව්‍ය ලබා ගැනීම ඉඳලා නිමිද්‍රව්‍ය වෙළඳපළට දානකම්ම පසු කරන සෑම අධියරක්ම දෝෂ වලින් තොරව පවත්වාගෙන යනවා. තව තියෙනවා තත්ත්ව කව කියලා එකක්. තත්ත්ව කවයක් කියලා කියන්නේ මොකක්ද දන්නවද? ඒවට අපි කියන quality circle එකක් කියලා. තත්ත්ව කවයක් කියලා කියන්නේ ආයතනයක ඉන්න එකාංශයක ඉන්න සේවකයෝ කාලීනව එක්කහුව වෙනවා. එක්කහුව වෙලා තමන්ගේ අංශයේ තියෙන තත්ත්ව ගැටලු සාකච්ඡා කරලා ඒගොල්ලොම විසඳුමුත් යෝජනා කරලා ඒවට ඉහළ කළමනාකරණයේ අනුමැතිය අරගෙන ක්‍රියාත්මක කරනවා. හරි දැන් උදාහරණයක් විදිහට ඉස්කෝලේ කොමර්ස් සෙක්ෂන් එකේ තියෙනවා 13 වසරේ පන්ති 4ක්. ඒ පන්ති 4 නායකයෝ 4 දෙනා එකතු වෙලා තමන්ගේ පන්ති 4 තියෙන ගැටලු ටික සාකච්ඡා කරලා ඒවට පිළියමුත් යෝජනා කරනවා. අන්න ඒ වගේ එකට අපි කියනවා මොකක්ද? තත්ත්ව කවයක් කියලා. විශාල ආයතනයක තත්ත්ව කව ගොඩාක් තියෙනවා. එක එක අංශයෙන් අංශයට අනිවාර්යෙන් තත්ත්ව කව තියෙනවා. ඊට පස්සේ අනිත් එක තමයි සමස්ත ගුණත්ව කළමනාකරණය. සමස්ත ගුණත්ව කළමනාකරණයට අපි කියනවා TQM කියලා කියනවා. සමස්ත ගුණත්ව කළමනාකරණයේ තියෙන විශේෂත්වය තමයි තත්ත්ව කවයකදී ආයතනයක එකාංශයක සේවකුණ එක්කහුනේ.
සමස්ත ගුණත්ව කළමනාකරන ඒකාංශික සේවකයෝ නෙමේ මුළු ආයතනයම නියෝජනය කරන සේවකයෝ එක්ක වෙනවා. දැන් ඉස්කෝලේක නම් කොමර්ස් එකේ සෙක්ෂන් හෙඩ්, මැත්ස් එකේ සෙක්ෂන් හෙඩ්, ඉස්කෝලේ විදුහල්පතිතුමා, ප්‍රයිමරි එකේ විදුහල්පතිතුමා, ඊට පස්සේ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ 12 වෙනි විදුහල්පතිතුමා. ඔක්කොම එකතු වෙලා ඉස්කෝලේ තියෙන පොදු ගැටලු සාකච්ඡා කරලා ඒවට පිළියම් හොයනවා නම් ඒකට අපි කියනවා මොකද්ද? සමස්ත ගුණත්ව කළමනාකරණයක් කියලා කියනවා. ඒ කියන්නේ තත්ත්ව කව ගොඩක එකතුවක් තමයි සමස්ත ගුණත්ව කළමනාකරණයක් කියලා කියන්නේ. ඉතින් ඊට අමතරව සමහර වෙලාවට ළමයි ආයතන පාවිච්චි කරනවා ශූන්‍ය දෝෂ, තත්ත්ව ආරක්ෂණය, තත්ත්ව කව, එහෙම නැත්නම් සංඛ්‍යානමය ක්‍රියාවලි පාලනය, සංඛ්‍යානමය ක්‍රියාවලි පාලනය කියලා එකක් පාවිච්චි කරනවා. සංඛ්‍යාලේඛන ප්‍රස්තාර වගු ආශ්‍රේ තත්ත්වය පාලනය කරනවා නම් ඒකට අපි කියනවා සංඛ්‍යානමය ක්‍රියාවලි පාලනය කියලා. දැන් උදාහරණයක් විදිහට ඕගොල්ලන්ගේ රිපෝට් කාඩ් එක ඉස්කෝලේ යනකොට තිබ්බ රිපෝට් කාඩ් එක සංඛ්‍යානමය ක්‍රියාවලි පාලනය. ඒකේ තියෙන ඔබගේ සාමාන්‍ය ප්‍රථමයාගේ සාමාන්‍ය. ඔබගේ සාමාන්‍ය 80යි ප්‍රථමයාගේ සාමාන්‍ය 90යි. ඒ විදිහට. හරි? ඊට පස්සේ ඒ කියන්නේ එක විෂයකට සාමාන්‍ය ඔයා ගන්න විෂය. ඊට පස්සේ ඔබගේ ස්ථානයේ තියෙනවා 13 කියලා පන්තියේ සිට මුළු සිසු සංඛ්‍යාව තියෙනවා 40 කියන. ඉතින් ඕවා දැක්කහම තමයි ඊවල මිනිස්සුන්ට කේන්ති යන්නේ. හරි? ඒ සංඛ්‍යානමය ක්‍රියාවලි පාලනය කියලා කියන්නේ මෙන්න මේ ආකාරයේ සංඛ්‍යා දත්ත ආශ්‍රයෙන් සිදු කරන දත්ත පාලනය. හරි? ඊට අමතරව ළමයි ශූන්‍ය දෝෂ, තත්ත්ව ආරක්ෂණය, තත්ත්ව කව, සමස්ත ගුණත්ව කළමනාකරණය, සංඛ්‍යානමය ක්‍රියාවලි පාලනය, ඊළඟට අනිත් එක තමයි ගුණත්ව ප්‍රමිතීන් ක්‍රමය. ගුණත්ව ප්‍රමිතීන් ක්‍රමය කියලා කියන්නේ අපි ප්‍රමිතියක් හදන්නේ ඔය SLS හරි ISO හරි ආයතන වලින් කියලා තියෙන නිර්දේශ අනුව අපි භාණ්ඩය හදනවා. ඒ හැදුවාම හදලා ඒගොල්ලන්ට කිව්වම ඒගොල්ලෝ අපිට මෙන්න මේ නිර්දේශය දෙනවා. අපි මේක අවුරුද්දර වතාවක් අලුත් කරලා මේන්ටේන් කරගෙන පවත්වාගෙන යනවා. ඒක තමයි ගුණත්ව ප්‍රමිතීන් ක්‍රමය කියලා කියන්නේ. මෙන්න මේ ආකාරයට පුතා ආයතනයක තියෙන தත්ත්වය කියන එක අනිවාර්යයෙන්ම කරන්න පුළුවන්ද? පාලනය කිරීමේ හැකියාව තියෙනවා. ඒක තමයි ඔය උතන ඔය විස්තරාත්මක වශයෙන් තියෙන්නේ. ඒකට තර තුනක් දාන්න. නිෂ්පාදන වල ගුණත්වය පරීක්ෂා කිරීම සඳහා භාවිතා කරන ක්‍රම. තත්ත්ව ආරක්ෂණය කියන එක බලන්න. නිෂ්පාදනයේ ගුණත්වය තහවුරු කර ගැනීම සඳහා නිෂ්පාදන ක්‍රියාවලියේ සෑම අධියරක්ම විධිමත් පරීක්ෂාවකින් යුතුව සිදු කිරීමට ගනු ලබන ක්‍රියාපිළිවෙත් තත්ත්ව ආරක්ෂණ ලෙස හැඳින්වේ. හයිලයිට් කරගන්න. හයිලයිට් කරගන්න. ඒකේ අරමුණත් හයිලයිට් කරගෙන මේ අරමුණ වන්නේ ගැටලු සෙවීමට වඩා ගැටලු ඇතිවීම බලක්වා ගැනීමයි කියන එක හයිලයිට් කරගන්න පුතාලා. ශූන්‍ය දෝෂ ක්‍රමය බලන්න නිෂ්පාදනය දෝෂ වලින් තොරව සිදු කරන බවට සහතික කිරීම තමයි ශූන්‍ය දෝෂ ක්‍රමය කියලා කියන්නේ. ඒ අනුව යම් වරදක් බැලැක්විය නොහැකියයි පිළිගැනීමට වඩා ප්‍රථම වතාවේදීම නිවැරදි කිරීමට වග බලා ගැනීම තමයි ශූන්‍ය දෝෂ මගින් කරන්නේ. පළවෙනි අවස්ථාවේදී මේක වළක්ව ගන්නවා. ආයි වෙන්න දෙන්නේ නැහැ. right. තත්ත්ව කව කියලා කියන්නේ එකම කාර්යයක නියැලි. ඒ කියන්නේ ආයතනයක ඉන්න එක සෙක්ෂන් එකක ඉන්නයි. එකම කාර්යයක නියැලි සේවකයන් කුඩා කණ්ඩායම් වශයෙන් එකතු වෙලා සාකච්ඡා මගින් ඔවුන්ගේ ගැටලුව හඳුනගෙන ඒ ගැටලුව වලට විසඳුම් ඉදිරිපත් කිරීම තමයි තත්ත්ව කවවලදී වෙන්නේ. සමස්ත ගුණත්ව කළමනාකරණය ආයතනයේ ඒ මට්ටම් වල ගුණත්වයේ සුරකීමේ ක්‍රියාවලිය සමස්ත ගුණත්ව කළමනාකරණය ලෙස හැඳින්වෙනවා. ඉරිගහ ගන්න සම්පූර්ණ වාක්‍යෙටම ඒ කියන්නේ සෑම මට්ටමක්ම නියෝජනය කරමින් සේවකයෝ සම්බන්ධ වෙනවා. ඒ තුලින් ආයතනයේ සමස්ත ගුණත්වය ආරක්ෂා කිරීමට අපේක්ෂා කරයි කියන එක හයිලයිට් කරගන්න. right. ගුණත්ව ප්‍රමිතීන් කියලා කියන්නේ ජාතික හරි අන්තර්ජාතික හරි ප්‍රමිති ආයතන කියන විදියට හදලා ඒගොල්ලෝ ලවා ඇගීමක් ගන්නවා. කිසියම් තෙවන පාර්ශවයක් තමයි තහවුරු කරන්න අපේ ගුණත්වය හොඳයි කියන එක. ඒකයි චර්ත සහතිකයක් වගේ. සංඛ්‍යානමය ක්‍රියාවලි පාලනය කියලා කියන්නේ දත්ත රැස් කළා වගු ප්‍රස්තාර වගේ දේවල් ඇඳලා සංඛ්‍යා දත්ත ආශ්‍රයෙන් තියෙන අඩුපාඩුකම් පිළිබඳව විශ්ලේෂණයක් ඉදිරිපත් කර ගන්නවා. right. හැම දෙයකම මේක පාවිච්චි කරන්න බෑ. සංඛ්‍යාත්මක වශයෙන් මයින්න පුළුවන් දේවල් වලට තමයි සංඛ්‍යානමය ක්‍රියාවලි ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන් ඉන්නේ. සාමාන්‍ය ඔයගොල්ලන්ගේ සිලබස් එක මීට වඩා ක්‍රම තියෙනවා ලෝකේ. ඔයගොල්ලන්ගේ සිලබස් එකේ තියෙන්නේ තත්ත්ව පාලනය සඳහා මෙන්න මේ ක්‍රියාමාර්ග ටික අනුගමනය කරන්න පුළුවන් කිය. right. ඒ තත්ත්ව පාලනයෙන් විතරම විභාගෙදී ප්‍රශ්න අහලා තියෙනවා. හරි. එමනම් පුතා අපි ඊළඟ කොටසෙන් ආපහු මුණ ගැහෙමු. right. ආයිබෝවන්.